පහත් දැක්වෙන රූප අතරින් ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂයක් නිවැරදිව ඇඳ ඇති රූපය තෝරා. ඒවායේ අක්ෂරය ලියන්නයි කියන්නේ. ඔව් දැන් මෙතන A කියන රූපේ සම්මිතික අක්ෂය නිවැරදිව මාක් කරලා තියෙනවා. A. ඊළඟට C වල බෑ. E වල B වලත් සම්මිතික අක්ෂය නිවැරදිව තමයි ලකුණු කරලා තියෙන්නේ. A හා D විතරයි ලකුණු වෙලා තියෙන්න ඕනේ. ලකුණු දෙකයි. දෙවෙනි ගාන කුලකයක් නිශ්චිතව අර්ධයක් වෙන ප්‍රකාශය තෝරා ඉරක් අඳින්නලු. ශ්‍රී ලංකාවේ පළාත්. අන්න හරි. ඔච්චරයි. පළවෙනි එකයි හතරවෙනි එකයි ගත්තා නම් හරි. ලකුණු දෙකයි. ඊළඟට දරුවෝ තුන්වෙනි ගාන සුළු කරන්න. 200 අඩු කිරීම 10 වරක් 80 බෙදීම 2. 160යි. ඔව් මෙතන ඔන්නම් පුළුවන් මුලින්ම බෙදන්න ඔයගලන්ට. බෙදුවොත් එන්නේ 200 අඩු කිරීම 10 වරක් 4. මෙතන 200 අඩු කිරීම 40. 160 තමයි උත්තරේ. හතරවෙනි ගාන දෙකේ තුන්වෙනි බලය m වල දෙවෙනි බලය ගුණිතයක්සේ විහිදුවා ලිව්වොත් දෙවරක් 2යි 3 වරක් 3යි. ඔච්චරයි. sorry m වරක් m නේ. විහිදුවා ලිව්වොත් එන්නේ දෙවරක් 2යි m වරක් m කියලා ලියලා තිබ්බනම් ලකුණු දෙකයි. සුළු කරන්න. අවුරුදු 5යි මාස 9යි දින 20ට එකතු කරන්න ඕනේ අවුරුදු 1යි මාස 7යි දින 18ක් පුතේ. දින පැත්තේ උපරිම තියන්න පුළුවන් 30යි මෙතන 38ක් එනවා එකතුව. එහෙනම් 38 නම් අපි 20යි 18යි එකතු වුණාම 38ක් එනවා. අපි මේකෙන් 30ක් අඩු කළොත් 8යි. දින පැත්තේ 8ක් දාලා මාසයක් යනවා එහා පැත්තට. මාස පැත්තේ උපරිම පුළුවන් කීයද දරුවෝ? 12යි. 12යි. අපි එහෙනම් 12ක් අඩු කළොත් මාස 5ක් ඉතුරු වෙයි. අවුරුද්දක් යනවා එහා පැත්තට. ඔක්කොම අවුරුදු වෙනවා කීයක්ද? 7ක්. ආවද? 7ක්. අවුරුදු 7යි මාස 5යි දින 8යි කියලා ආවනම් පුතේ ලකුණු 2යි. ඊළඟට දරුවනේ ශ්‍රය හා චතුරස්‍රය හා සරලධාරය භාවිතා කර ඒ ලක්ෂය හරහා PQ සරල රේඛා ඛණ්ඩයට සමාන්තර වූ සරල රේඛා ඛණ්ඩයක් ඊළඟ ගාන පුතේ 7 වෙනි ගාන 12 කියන්නේ දෙවරක් 3යි 6යි සර්. මහ පොදු සාධක. 18 කියන්නේ දෙවරක් 3 වරක් 3යි. මේ දෙකේම ඉන්න පොදු අයව මං ගන්නවා. මේ ඉතින් ඔච්චරයි. මහා පොදු සාධකය වෙන්නේ පුතා දෙවරක් 3. 6යි උත්තරේ එන්නේ. හරි. ඊළඟට දරුවනේ ධන දෙක එකතු කිරීම ඍණ 5හි අගයන් දී ඇති සංඛ්‍යා රේඛා භාවිතයේ සොයන්නලු. ඒ කියන්නේ ධන දෙක එකතු කිරීම ඍණ 5. බිඳුවේ ඉඳන් දෙකක් ගියා. ඍණ 5 කිව්වහම පුතේ ඍණ 3යි සර්. ඔව් ඍණ 3යි සර්. ඍණ 5 කිව්වහම ආපස්සට එන්න ඕන. 5ක්. මං එන්නම් මෙහෙම 1යි 2යි 3යි 4යි 5ක් ආවා.
ඔව් 5ක් ඉතින් 3යි. ඇවිත් නැවතුණා. එහෙනම් ඔය නැවතුන ස්ථානයේ තමයි උත්තරේ ඉන්නේ. ඔය තියෙන්නේ. උත්තරේ ඍණ 3යි. ලකුණු 2යි. ඊළඟ ගාන දරුවනේ x සමානයි 2ද y සමානයි 4ද වන විට x වර්ග y වර්ග වල අගය. x වර්ග කියන්නේ 2 වර්ගය. 64යි. y වර්ගය කියන්නේ 4 වර්ගය. එතකොට 4 වරක් 16. ඔව්. ඔයගොල්ලෝ හරි. 64යි. හොඳයි දරුවනේ. සුළු කරන්න ගණන් දෙකක් තියෙනවා. මෙතන 0.464 8ෙන් බෙදන්න ඕන. බිඳුවට 8 ඒවා නෑ බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි බිඳුවයි 4 පහළට ගන්නවා ඉතිරිද තියෙනවා. මෙතන 4 ගන්නවා පහළට. 4ට 8 ඒවා නෑ. නේද? 46ට 8 ඒවා තියෙනවා 7ක්. 42 sorry 7ක් නෙමෙයි. 5යි සර්. 46ට 8 ඒවා තියෙනවා 5ක්. 8 වරක් 5 40යි. ඉතිරි 6ක් 64ට 8 ඒවා තියෙනවා 8ක්. 8 වරක් 8 64යි. 8 64යි. එහෙනම් උත්තරය 0.05යි 8යි තමයි උත්තරේ. ලකුණු 1යි මේක ලිව්වට. ඊළඟ ගාන නම් හරි ලේසි. මේකේ දශම ස්ථාන දෙකක් දකුණට යවුවා නම් හරි. 100ෙන් ගුණ කරන හින්දා. උත්තරේ 860.3යි. ඊළඟට 11 වෙනි ගාන. ඍජුකෝණාශ්‍ර හැඩලි ගෙවීමක දිග එහි පළල මෙන් 3 ගුණයකට වඩා මීටර 4 ප්‍රමාණයක් අඩුය. එහි පළල මීටර x නම් දිග දැක්වීමට x අඩංගු වීජීය ප්‍රකාශනයක් ලියන්න. මීටර 3x ඍණ 4 වරහන් වහනවා. ඔව්. දිග එහි පළල මෙන් 3 ගුණයකට වඩා මීටර 4ක් අඩුය. එහෙනම් දිග වෙන්නේ පුතා 3x ඍණ 4යි. සර් මීටර වරහන් ඊට 3x ඍණ 4යි වරහන් වහනවා එහෙම බැරිද? ඔව් මීටර දැම්මට කමක් නැහැ. මේ සාමාන්‍යයෙන් අපි වීජීය ප්‍රකාශන වලට ඒකකේ දාන්නේ. ඒගොල්ලෝ සර් මීටර x කියලා දෙනවා. මොකද්ද? හරියට මේකේ කොහොමද උත්තරේ මීටර තමයි. මේකේ උත්තරේ ඒකකයේ මීටර තමයි. ඒක මීටර දැම්මත් නැහත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රකාශනයනේ අහන්නේ. ඕක මීටර 3x ධන 4 ලිව්වත් කමක් නැහැ. ඔහොම ලිව්වත් කමක් නැහැ. මෙහෙම ලිව්වත් කමක් නැහැ. සර් මම ඔතන 3x ඍණ 4යි ආව මේකක් දැම්මා. මෙහෙමත් හරි. ඉතින් මේවැය දැන් බීජීය සංකේත දැන් මේ අපි මේ අවසාන ගාන ගත්තොත් එහෙම නිකන් m අකුරෙන් ಗುಣ කළා වගේ. ඒ හින්දා මේ පේනවද? ඉතින් ඒ වගේ අවස්ථාවලදී බීජීය ප්‍රකාශනයේත් වරදිනවා අන්තිමට. ඒකයි. තේරුණානේ? ඒ හින්දා ඒකක ලියන්න අවශ්‍ය නැහැ. මොකද කොහොමත් ඒ ඒකකෙන් තමයි උත්තරේ හම්බ වෙන්නේ. පැහැදිලිද? ඔව් සර්. අපි බීජීය ප්‍රකාශනයට ආදේශ කළා දිගවල අගය හොයනවා නම් අනිවාර්යෙන් අගය මීටර හරි ඒ අදාළ ඒකකෙන් දාන්න ඕනේ. එච්චරයි. ඊළඟට 4යි කිලෝග්‍රෑම් 65යි. 4.6.5යි කිලෝග්‍රෑම්. ඔව් දැන් මෙතන 4 කියන එක අපි ලියත හැකි 4000 කියලා. 65යි.
ඒ කියන්නේ මෙතන මේ තියෙන්නේ 4065ක් තමයි තියෙන්නේ ග්‍රෑම් වලින් ගත්තොත්. ඒතර 4065 ග්‍රෑම් වලින් තියෙන කිලෝග්‍රෑම් කරන්න 4065 1000න් බෙදමු. උත්තරේ 4.065. ඔව් ලකුණු දෙකයි. ඊළඟට දරුවනේ සවිදි බහුවස්ත්‍රයක තිබිය යුතු ලක්ෂණ තමයි දෙකයි තියෙන ප්‍රධාන වශයෙන් මොකක්ද? සියලුම පාද ඔව්. සියලුම පාද සමාන විය යුතුයි. කොන සියල්ලම සමාන වීම පාද සියල්ලම සමාන විය යුතුයි. ඔව්. කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වීම. ඔව්. කෝණ සමාන වීම කියන්නේ ඒක තමයි පුතේ. ලකුණු දෙකයි. ඊළඟ දරුවනේ පහත් දැක්වෙන වගුව එක් එක් කරන්න එක් එක් පාදයේ දිග පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ගය. පහ පහ 7 9 විෂම ත්‍රිකෝණයක්. විෂම ත්‍රිකෝණයක්. ඔව් 5 7 9 කියන්නේ විෂම ත්‍රිකෝණය. විෂම ත්‍රිකෝණය. දෙවන ත්‍රිකෝණයට 8 8 6 සම ද්විපාද ත්‍රිකෝණය. ඔව් මෙතන පුතේ 8 8 6 8 8 6 වුණත් කමක් නැහැ 6 6 8 වුණත් කමක් නැහැ. මෙතන 8 වෙනුවට 6 තිබ්බත් උත්තරේ නිවැරදි. මේකට එකයි මේකට එකයි. මෙතන 8ත් හරි 6ත් හරි හොඳයි. 8 තියෙන්නත් පුළුවන් 6 තියෙන්නත් පුළුවන්. දෙකම හරි. ඊළඟට දරුවනේ PQ හා R යන රූපයේ දී ඇති වෘත්තවල කේන්ද්‍ර වේ. වෘත්ත තුනෙහිම අරයන් එකිනෙකට සමාන වේ. බලන්නකෝ. ඊළඟට XY 20ක්ලු. XY කියන්නේ මේකේ තියෙන මුළු දිග නේද? x cube හරි. ඒ කියන්නේ මේක XQ දිග වෙන්නේ ඔව් 20 බෙදීම 2 10යි. එක් වෘත්තයක අරය 5 5 සෙන්ටිමීටර. අන්න හරි. 10 බෙදෙනවා 2කින් 5 සෙන්ටිමීටර. 10 2කින් බෙදුවම 5යි. හරි. ඒකට ලකුණු 1යි 10 ලියුවට ලකුණු 1යි. ඊළඟට දරුවනේ එක්තරා රෝගියෙකුට 2016 ප්‍රශ්නට උත්තරේ මොකක්ද? එක්තරා රෝගියෙකුට 2016 පෙබරවාරි සහ මාර්තු යන මාස දෙක සඳහා දිනකට දෙක බැගින් දිනපතාම බෙහෙත් පෙති වර්ගයක් ගැනීමට වෛද්‍යවරයා නිර්දේශ කරයි. එම මාස දෙකේදී රෝගියා ගෙන ඇති බෙහෙත් පෙති ගණන කීයද? උත්තර හොයන්නේ පෙබරවාරි මාර්තු දිනකට දෙක බැගින් දිනපතාම. එතකොට පෙබරවාරි මාසයට පුතේ දින තියෙනවා 2016 අවුරුද්දනේ. 2016 කියන්නේ අධික අවුරුද්දක්. දින 29ක් තියෙනවා. මාර්තු මාස තියෙනවා 31ක්. එතකොට මුළු දින තියෙනවා මාස දෙකටම කීයද? 29යි 31යි එකතු වුණාම 60ක්ද? ඔව් දින 60යි තියෙන්නේ. එතකොට දිනකට දෙක බැගින් බෙහෙත් පෙති ගන්න හින්දා බෙහෙත් පෙති ගාන වෙන්නේ 60 වරක් 2.
120. සර් මම නම් කරේ 31 29 දෙකෙන් බෙදලා ඒ දෙක එකතු කරලා. ඒතර 120ක් ආවද? ඔව් සර්. 58 62යි ආවේ ඒ දෙක එකතු කරාම 120. ආහා ಗುಣ කරලා බෙදලා නෙමෙයි ಗುಣ කරලා. ඔව් සර් මම කරේ. 17 වෙනි ගාන මේ දෙකෙන් විශාල භාගය හොයාගන්න අපිට ලේසි. අපි හරය පොඩ්ඩක් සමාන කරගමු. 3න් 2 කියන භාග සංඛ්‍යාව මම 5න් 5න් ගුණ කරන්න. 15න් 10යි. 5න් 3 කියන එක්කෙනා 3න් 3න් ගුණ කළොත් 15න් 9යි. 10යි ලොකුයි නේද? ඔය ආකාරයෙන් තමයි තියෙන උත්තරේ. ඊළඟට දී ඇති තොරතුරු අනුව ත්‍රිකෝණ වර්ගය රූප සටහනට පහළින් ලියන්නලු. පළවෙනි නම් පේනවනේ කවුද? ඍජුකෝණී ත්‍රිකෝණය. සර් 17 වෙනි ගානට පිළිතුර මොකක්ද? මේකට ඍජුකෝණී ත්‍රිකෝණය. දෙවෙනියා කවුද? සුළුකෝණී ත්‍රිකෝණය. සුළු කෝණී ත්‍රිකෝණය. අවසාන එක්කෙනා මහා කෝණීනේ. මහා කෝණී ත්‍රිකෝණය. මේ තුනම හරිනම් පුතේ ලකුණු 2යි. දෙකක් හරිනම් ලකුණු 1යි. එකක් හරි ගියාට ලකුණු නැත. හරි. Excuse me sir මේ 17 වෙනි ගානට පිළිතුර මොකක්ද? 3න් 2 විශාලයි. හරි සර්. 19 තේ පැකට් 60ක් අසුරා ඇති පෙට්ටිය 18 වෙනි ගානට තුනම හරිනම් ලකුණු 2යි. තුනම හරිනම් ලකුණු 2යි. දෙකක් හරිනම් ලකුණු 1යි. හරි සර්. එකක් හරිනම් ලකුණු 0යි. හරි. Thank you sir. පෙට්ටියක අසුරා ඇති තේ පැකට් 60ක් ඇසුරා ඇති පෙට්ටියක මුළු ස්කන්ධය 230ක් වේ. ඇසුරුම් පෙට්ටියේ ස්කන්ධය 26 නම් එක් තේ පැකට්ටුවක ස්කන්ධය ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් ලියන්නලු. එහෙනම් 3යි ග්‍රෑම් 400යි මිලිග්‍රෑම්. ඔව් බලමු. තේ කොළවල ස්කන්ධය හොයන්න පුළුවන් 226න් අඩු කරා. 230න් 26ක් අඩු කරනවා. උත්තරේ එන්නේ 204යි. ඔව් සර්. ග්‍රෑම්. ඒක ඊළඟට ඔව් තේ කොළ පැකට්ටුවක ස්කන්ධය. තේ කොළ පැකට්ටුවක පැකට්ටුවක ස්කන්ධය වෙන්නේ පුතේ 204 බෙදනවා අපි 60න්. එතකොට දරුවනේ 204 60න් බෙදුවහම 3යි 400ක් එනවා සර්. 204ට බිංදු 3ක් එහා පැත්තේ 260ට 4 වරක් තියෙනවා 3ක්. 180නේ කොහොමද එන්න ඕනේ? ඉතුරුයි පුතා 24ක්. තිතක් තියෙනවා 24ට බෑ. හැබැයි 240ට 60 ඒවා 4ක් තියෙනවා. 240යි ඉතුරු නෑ බිංදුව. ඒ කියන්නේ පුතේ උත්තරේ එන්නේ ග්‍රෑම් නම් 3.4යි. සර් ග්‍රෑම් හා ඒක මිලිග්‍රෑම් ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් තිබුණොත් 3යි ග්‍රෑම් 400යි මිලිග්‍රෑම් කියලා තමයි එන්නේ. අපිට ඕනනම් ඔය උත්තරේ මේ ආකාරයෙන් ගන්නත් පුළුවන්. 204යි ග්‍රෑම් කියන අපි කෙලින්ම මෙහෙම දානවා. 204,000 කියලා ලියා ගන්නවා. මිලිග්‍රෑම් වලින්. ඊට පස්සේ මේක බෙදනවා. 60න්. කලින් වගේමයි 60 ඒවා 3යි 180යි ඉතුරු 4යි 24යි 240ට 4යි 240යි ඉතුරු නෑ බිංදුවයි බිංදුවට බිංදුවයි බිංදුවයි
බිඳුවට බිඳුව. ඔහොම උත්තරයක් ගන්නත් පුළුවන්. 3400යි මිලිග්‍රෑම්. අනතුරුව මේක වෙන් කර ගන්නවා ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 400 කියලා. එහෙම ලිව්වත් වැරද්දක් නැහැ. කොහොමත් අවසාන උත්තරේ තියෙන්න ඕනේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින්. ලකුණු දෙකයි. හැමෝටම මේ උත්තරය ආවද? ඔව් සර්. හරි. 24 යන ඔව් ප්‍රථමක සර්. ඔව් සර්. සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. දැන් පුතේ පුතාලා කරන්න මේක දෙවරක් දෙවරක් තුනක්. දෙවරක් තුනේ ගුණ දෙකේ තුන්වෙනි බල. 24 දෙකෙන් බෙදමු උත්තරය 12යි. 12 දෙකෙන් බෙදමු උත්තරය 6යි. 6යි. 6 දෙකෙන් බෙදමු 3යි. 3 දෙකෙන් 3ෙන් බෙදමු 1යි. 24 කියලා කියන්නේ දෙවරක් දෙවරක් තුන. තුන. 24 කියලා තුන්වෙනි කියන්නේ බලය සහ තුනේ පළවෙනි බලය. දෙකේ තුන්වෙනි බලයයි තුනේ පළවෙනි බලයයි. ඒක ගුණ කරලා දාන්නේ ද අනිවාර්යෙන්. ඔව් බලවල බල සහිතව තියන්න එපේ. මේකේ උත්තරය අහන්නේ බලවල ගුණිතයක් වශයෙන් බල දාලා තියෙනවා. දර්ශකයේ දාලා තියෙනවා. බෙදුවට එකක් දෙන්න. බලවල ගුණිතයට එකක් දෙන්න. දැන් පුතේ ලකුණු 40න් දාගන්න තමන්ගේ ලකුණු ගාන කීයද කියලා. උස්ස ගැඹුර පළල ඝනකම යන සෑම වචනයකින්ම විස්තර වන්නේ දිගකි. දිග මැනීම සඳහා මිලිලීටර සෙන්ටිමීටර මීටර කිලෝමීටර යන ඒක භාවිතා කරන බව ඔබ ගෙන ඇත. එම දැනුම භාවිතයෙන් හිස් තැන් සම්පූර්ණ කරන්න. සෙන්ටිමීටර 1ක් මිලිමීටර වලින් ගත්තොත් පුතා 10යි. 10යි. මිලිමීටර 10. මිලිමීටර 10යි. ඔව් මීටර 1ක් සෙන්ටිමීටර 100යි. සෙන්ටිමීටර 100යි. සෙන්ටිමීටර 100යි. කිලෝමීටර 1ක් මීටර මීටර 10යි. 10යි. මීටර් 1000යි. එහෙනම් සෙන්ටිමීටරයක් මිලිමීටර 10යි මීටරයක් සෙන්ටිමීටර 100යි කිලෝමීටරයක් මීටර 1000යි කියලා ආවනම් හරි. ලකුණු දාගන්න මේ තුන හරිනම් ලකුණු 3යි. ඊළඟට මිලිමීටර 13ක් කියන්නේ පුතේ සෙන්ටිමීටර නම් 13 10න් බෙදන්න 1.3යි. 1.3යි. මෙතන 525 තියෙන්නේ 5.25යි. 100න් බෙදුවහම 5.25යි. මෙතන 6250 තියෙන්නේ ඒක 1000න් බෙදුවහම 6.25යි තියෙන්නේ. 2.5යි. ඒකට බිංදුව දැම්මට නේද? කමක් නැහැ. බිංදුව දැම්මට කමක් නැහැ. ලකුණු 3යිද? ඔව් ඒක ගන්න හම්බෙන්නේ 3යි. ඊළඟට සුළු කරන්න තියෙනවා මෙතන 7න් 8ක් අඩු කරන්න බෑ එහා පැත්තේ එකක් ඉල්ල ගන්නවා 17න් 8ක් අඩු කළාම 9යි. මෙතන මිලිමීටර සෙන්ටිමීටර 17යි 17න් 12ක් ගියහම 5යි. එච්චරයි. ලකුණු 2යි. හතරවෙනි ගානේ සමපාද ත්‍රිකෝණාකාර හැඩ සහිත පිඟම් ගඩොලක පරිමිතිය සෙන්ටිමීටර 36යි මිලිමීටර 6යි පැත්තක දිග අහනකොට අපි කරන්න ඕනේ සෙන්ටිමීටර 36යි 12 සෙන්ටිමීටර් 2යි මිලිමීටර්. 3ෙන් බෙදනවා. 12. ඔව් 12යි සෙන්ටිමීටර 2යි මිලිමීටර. බෙදලා පෙන්නුවත් කමක් නැහැ ඒක හොඳ. හරි. සර් ඒක 12යි 2යි මිලිමීටර් හරි නේද? 12.2ක් කමක් නැහැ. හරි. ඊළඟට
රූපයේ දැක්වෙන්නේ දිග 30ක් සහ පළල 20ක් වූ ඍජු කෝණාශ්‍රාකාර ලෝහ තහඩුවකින් සමචතුරාශ්‍රාකාර කොටසක් කපා ඉවත් කර ඇති ආකාරයයි. මෙම ලෝහ තහඩුවේ සම්පූර්ණ වර්ගඵලය හොයන්න. එහෙනම් පුතේ 30 ගුණ කරනවා 20න් 600යි. 600යි වර්ග සෙන්ටිමීටර්. සෙන්ටිමීටර 600යි. වර්ග සෙන්ටිමීටර 600ක් එනවා. වර්ග සෙන්ටිමීටර්. ඒකට ලකුණු 2යි. කපා ඉවත් කළ කොටසේ වර්ගඵලය වෙන්නේ පුතේ 5 වරක් 5 කීයද? 25යි සෙන්ටිමීටර්. ඔව් වර්ග 25යි වර්ග සෙන්ටිමීටර. ලකුණු 2යි. 25 සෙන්ටිමීටර්. ඊළඟට දරුවනේ ප්‍රශ්නේ අපෙන් අහනවා ලෝහ තහඩුවේ ඉතිරි කොටසේ වර්ගඵලය කීයද කියලා. එහෙනම් අපි කරන්න ඕනේ 575යි වර්ග සෙන්ටිමීටර. ඔව්, සෙන්ටිමීටර. 600න් 25ක් අඩු කළාම 25ක් අඩු කරනවා. වර්ග සෙන්ටිමීටර 575ක් ආවනම් හරි. ලකුණු 16න් දාගන්න පුතේ කීයද ලකුණු ගාන කියලා. අපි ඊළඟ ගානට යන්නද? හා සර්. හා සර්. දෙවෙනි එක පුතේ ඉහත එක් රූපයේ මොකද්ද? කලින් එකද ලකුණ කීයද B? දෙක ගාන 3යි 6යි. ලකුණු 16න් හම්බෙන්නේ ඔක්කොම. හරි. දෙවෙනි ගාන පුතේ ඉහත එක් රූපයේ සමමිතික අක්ෂ ගණන වෙන වෙනම ලියන්න කිව්වහම පුතේ සමපාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂ 3යි ඍජු කෝණාශ්‍රයේ සමමිතික අක්ෂ 2යි. හරි. සමපාද ත්‍රිකෝණයේ 3යි. සර් පාද ත්‍රිකෝණය කියලා ලියන්න නැතුව A ඉරක් ගහලා 3 B ඉරක් ගහලා 2යි ලිව්වට හරිද? හරි හරි. ඉහත රූප දෙක ඇසුරෙන් වෙනත් සම්මිතික රූපයක් ඇඳ සම්මිතික අක්ෂ ලකුණු කරන්නලු. මං වෙනත් කියලා එක්කෙනෙක් සමචතුරස්‍රයක් ඔව් සමහතුරස්‍රයක් වගේ එකක් ඇඳලා එයාගේ මං අක්ෂ හතරක් ගාන ලකුණු 4යි. ඔව් හතරක් ලකුණු කරලා පෙන්නුවා නම් හරි. ඒ වෙන තමන්ට සුසු එකක් හොඳේ. අර්ධ වෘත්තයක් ඇඳලා එකක් මාක් කරලා තමන්ට සුසු රූපයක් කමක් නැහැ. හැබැයි සම්මිතික රූපයක් වෙන්න ඕනේ. ත්‍රිපීසියමක් ඇඳලා එකක් මාක් කරලා එහෙමත් පුළුවන්. හැබැයි මේකේ මොකද්ද මේ කියන්නේ? ඉහත රූප දෙකම ඇසුරින් වෙනත් සම්මිතික රූපයක් හරි. ඒ දෙක එකතු කරාද මේ සම්බන්ධ කටිනු බැලුවේ දෙවෙනි ගාන. ඉහත රූප දෙකම ඇසුරේ. සර් සමපාද ත්‍රිකෝණේ පාක් ඉදිරියට යමලා ත්‍රිකෝණයක් වගේ ගත්තාම ඊට පස්සේ අක්ෂ එකක් එනවනේ ඒක හරිද? ලකුණු දාගන්න මේ තුන හරිනම් ලකුණු 3යි. ඊළඟට මිලිමීටර 13ක් කියන්නේ පුතේ සෙන්ටිමීටර නම් 13 10න් බෙදන්න 1.3යි. 1.3යි. මෙතන 525 තියෙන්නේ 5.25යි. 100න් බෙදුවහම 5.25යි. මෙතන 6250 තියෙන්නේ ඒක 1000න් බෙදුවහම 6.25යි තියෙන්නේ. 2.5යි. ඒකට බිංදුව දැම්මට නේද? කමක් නැහැ. බිංදුව දැම්මට කමක් නැහැ. ලකුණු 3යිද? ඔව් එක ගානේ හම්බෙන්නේ 3යි. ඊළඟට
සුළු කරන්න තියෙනවා මෙතන 7න් 8ක් අඩු කරන්න බෑ එහා පැත්තේ එකක් ඉල්ල ගන්නවා 17න් 8ක් අඩු කළාම 9යි. මෙතන මිලිමීටර සෙන්ටිමීටර 17යි 17න් 12ක් ගියහම 5යි. එච්චරයි. ලකුණු 2යි. හතරවෙනි ගානේ සමපාද ත්‍රිකෝණාකාර හැඩය සහිත පිංගම් ගඩොලක පරිමිතිය සෙන්ටිමීටර 36යි මිලිමීටර 6යි පැත්තක දිග අහනකොට අපි කරන්න ඕනේ සෙන්ටිමීටර 36යි 12 සෙන්ටිමීටර් 2 මිලිමීටර්. 3ෙන් බෙදනවා. 12 ඔව් 12යි 2යි. සෙන්ටිමීටර 2යි මිලිමීටර. බෙදලා පෙන්නුවත් කමක් නැහැ ඒක හොඳ. හරි. සර් ඒක 12 2 මිලිමීටර් හරි නේද? 12.2ක් කමක් නැහැ. හරි. ඊළඟට රූපයේ දැක්වෙන්නේ දිග 30ක් සහ පළල 20ක් වූ ඍජුකෝණාශ්‍රාකාර ලෝහ තහඩුවකින් සමහතුරස්‍රාකාර කොටසක් කපා ඉවත් කර ඇති ආකාරයයි. මෙම ලෝහ තහඩුවේ සම්පූර්ණ වර්ගඵලය හොයන්න. එහෙනම් පුතේ 30 ගුණ කරනවා 20න් 600යි. 600යි වර්ග සෙන්ටිමීටර්. සෙන්ටිමීටර 600යි. වර්ග සෙන්ටිමීටර 600ක් එනවා. වර්ග සෙන්ටිමීටර්. ඒකට ලකුණු 2යි. කපා ඉවත් කළ කොටසේ වර්ගඵලය වෙන්නේ පුතේ 5 වරක් 5 කීයද? 25යි සෙන්ටිමීටර්. 25යි වර්ග සෙන්ටිමීටර. ලකුණු 2යි. 25 සෙන්ටිමීටර්. ඊළඟට දරුවනේ ප්‍රශ්නේ අපෙන් අහනවා ලෝහ තහඩුවේ ඉතිරි කොටසේ වර්ගඵලය කීයද කියලා. එහෙනම් අපි කරන්න ඕනේ 575යි වර්ග සෙන්ටිමීටර. 600න් 25ක් අඩු කළාම 25ක් අඩු කරනවා. වර්ග සෙන්ටිමීටර 575ක් ආවනම් හරි. ලකුණු 16න් දාගන්න පුතේ කීයද ලකුණු ගාන කියලා. අපි ඊළඟ ගානට යන්නද? හා සර්. ආස දෙවෙනි එක පුතේ ඉහත එක් රූපයේ මොකද්ද? කලින් එකද ලකුණ කීයද B? දෙක ගාන 3යි 6යි. ලකුණු 16න් හම්බෙන්නේ ඔක්කොම. හරි. දෙවෙනි ගාන පුතේ ඉහත එක් රූපයේ සමමිතික අක්ෂ ගණන වෙන වෙනම ලියන්න කිව්වහම පුතේ සමපාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂ 3යි ඍජුකෝණාශ්‍රයේ සමමිතික අක්ෂ 2යි. හරි. සමපාද ත්‍රිකෝණයේ 3යි සර් පාද ත්‍රිකෝණය කියලා ලියන්න නැතුව A ඉරක් ගහලා 3 B ඉරක් ගහලා 2යි ලිව්වට හරිද? හරි හරි. ඉහත රූප දෙක ඇසුරෙන් වෙනත් සම්මිතික රූපයක් ඇඳ සම්මිතික අක්ෂ ලකුණු කරන්නලු. මං වෙනත් කියලා කෙනෙක් ඔව් සමහතුරස්‍රයක් වගේ එකක් ඇඳලා එයාගේ මං අක්ෂ ගාන 4යි. ඔව් 4ක් ලකුණු කරලා පෙන්නුවා නම් හරි. ඒ වෙන තමන්ට සුසු එකක් හොඳේ. අර්ධ වෘත්තයක් ඇඳලා එකක් මාක් කරලා තමන්ට සුසු රූපයක් කමක් නැහැ. හැබැයි සම්මිතික රූපයක් වෙන්න ඕනේ. ත්‍රිපීසියමක් ඇඳලා එකක් මාක් කරලා එහෙමත් පුළුවන්. හැබැයි මේකේ මොකද්ද මේ කියන්නේ? ඉහත රූප දෙකම ඇසුරින් වෙනත් සම්මිතික රූපයක් හරි. ඒ දෙක එකතු කරාද මේ සම්බන්ධ
බැලුවේ දෙවෙනි ගාන. ඉහත රූප දෙකම ඇසුරේ. මේ කමක් නැහැ මේකට ලකුණු දෙන්න. සමහර ළමයෙක් මෙහෙම ඇඳත් ලකුණක් දෙන්නකෝ උකට. මේ සිංහල ප්‍රශ්නයක් තියෙන මේ ප්‍රශ්නේ හොඳේ. ඉහත රූප දෙක ඇසුරෙන් කියලා කියනවා. ඒ හින්දා. මෙහෙම අපිට සම්බන්ධ කරද හැකි මේ දෙක. මෙහෙම එකක් ඇඳ හැකි වුණා. එහෙම නිර්මාණය කළොත් අපිට සම්මිති කක්ෂය හරි මැදින් මේ ආකාරයෙන් ඇඳ හැකියි. එකයි එන්නේ සම්මිති කක්ෂය හොඳේ. ඇඳ සම්මිති කක්ෂ ලකුණු කරන්න. දැන් මේ ප්‍රශ්නේ අහන්න මෙහෙමනේ. ඉහත රූප දෙක භාවිතයෙන් හරිද? ඉහත රූප දෙක භාවිතයෙන් වෙනත් සම්මිතික රූපයක් නිර්මාණය කරන්න වගේ දෙන්න එපේ. නේද? දැන් මේකේ මේ ලකුණු දෙනකොට මේකට ලකුණු දෙකයි ඇන්දර ලකුණු දෙකයි ඊළඟට වෘත්තාකාර ආස්තරයක සම්මිතික අක්ෂ ගැන කුමක් කිව හැකිද පුතේ? ගණවලට නොහැකිය. ඔව් අනන්ත ගණනක් ටිකක් ඇඳිය හැකියි. නොහැකිය. කියලා කිව්වත් අසීමිතයි. අසීමිත හරි පුතේ. අසීමිත කියන්නේ අනන්තයි කියන එකනේ. අනන්ත ප්‍රමාණයක් ඇත. ලකුණු දෙකයි පුතේ. හරි දරුවනේ. කියලා ලිව්වට කමක් නැහැ. අනන්තයි කොට හරි කමන්නේ. හරි. ඊළඟට x කුලකයේ අවයව සංගලවරහන් තුල ලිවීමෙන් x කුලකය ලියා දක්වන්නලු. එහෙනම් පුතේ x සමානයි කියලා අපි ලියමු. 3 5 7. ඔව් 2 3 5 7 කියලා ලිව්වනම් ලකුණු දෙකයි. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් අනුව x කුලකය ලියන්නලු පුතේ. එහෙනම් අපි කොහොමද ඔව් අතර ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා දෙකේ සිට බිංදුවක් 10ක් ප්‍රථමක සංඛ්‍යා. බිංදුවත් 10ක් ප්‍රථමක සංඛ්‍යා. හරි. දැන් පුතේ ඕගොල්ලෝ කියපු උත්තර වලින් දැන් මෙහෙම දාන්නකෝ. දෙකේ සිට 7 තෙක් ප්‍රථමක සංඛ්‍යා කිව්වත් හරි. සර් 10 දක්වා කිව්වොත් වැරදිද? ඊළඟට දෙකේ සිට 10 දක්වා කිව්වත් හරි. ඊළඟට බිංදුවත් 10ත් අතර කිව්වත් හරි. එකත් 10ත් අතර කිව්වත් හරි. තවත් වෙනස් අවස්ථා තියෙනවා නම් කියන්නකෝ බලන්න. මං කියපු අවස්ථාවේ මං ආයි කියන්නම්. දෙකේ සිට 10 7 තෙක් හරි. දෙකේ සිට 10 දක්වා කිව්වත් හරි. ඊළඟට එකත් 10ත් අතර හරි. බිංදුවත් 10ත් අතර හරි. වෙනත් ලියපු අය ඉන්නවද? නෑ සර්. හරි. එකත් 8ත් අතර එකත් 8ත් අතර හරි. ලකුණු 3යි. 10න් 11න් දාගන්න ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. ඒකට ලකුණු දාලා තියෙන්නේ පුතේ. අවධානයෙන් ඉන්න ඕනේ. හරි. ලකුණු 3යි මුළු ගානට 11යි හොඳේ. හරි දරුවෝ. හරි සර්. ඊළඟට තුන්වෙනි ගාන දී ඇති වගුව ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කර පහත දැක්වෙන සංඛ්‍යා අදාළ තීරයට යොදන්න. එක් සංඛ්‍යාවක් තීර කිහිපයකට උවද යෙදිය හැක. දැන් පුතේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා කියන එක ගත්තොත් අග ඉලක්කම ඔව් අග ඉලක්කම බිංදුව 2 4 6 8 වුණා නම් හරි. එහෙනම් ඔව් 342යි 342යි 420යි. 420යි. හරි.
පහෙන් බෙදෙන සංඛ්‍යාවල බිංදුවයි 5යි 145යි 420යි. 145 තුනෙන් බෙදෙන ඒවා 142ක් විතරයි. මෙතන පුතේ අපි ඒකේ බලන්න ඕනේ ඉලක්කම් දර්ශකය කීයද කියලා. ඉලක්කම් දර්ශකයේ 369 නම් ඉලක්කම් දර්ශකයේ 369 නම් 3ෙන් බෙදෙනවා. එහෙනම් 342ක් ගන්න පුළුවන් 420ත් ගන්න පුළුවන්. 420. ඔව්. හේතුව 342 ගත්තොත් ඉලක්කම් දර්ශකයේ 3යි 4යි 7යි 2යි 9යි. 420 ගත්තොත් ඉලක්කම් දර්ශකයේ 4යි 2යි ඉලක්කම් දර්ශකය 6යි. 6යි. ඊළඟට දරුවනේ 4ෙන් බෙදෙන සංඛ්‍යාවක් ගත්තොත් අග ඉලක්කම් 2 4 ගුණාකාරයක් වෙන්න ඕනේ. එහෙනම් ගන්න උත්තරේ 420. එච්චරයි. 9ෙන් බෙදෙන ඒවත් මෙතන තියෙන එක්කෙනයි ඒ තමයි 342. 6ෙන් බෙදෙන ඒවා මෙතන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි 342 අනිත් එක්කෙනා 420. ඔය දෙකම 6ෙන් බෙදෙනවා. මේ එකකට එක් ගානේ දාගන්න 1යි 1යි මේකේ දැන් ලකුණ හම්බෙන්න මේ දෙකම තියෙන්න ඕනේ හොඳේ. අවශ්‍යතාව දෙකම සම්පූර්ණ වෙන්න කෙනෙක්. ගණන් දෙකක් නම් දෙකම තිබ්බොත් විතරයි එකක් හම්බෙන්නේ. නැත්නම් ලකුණ හම්බ වෙන්නේ නැහැ. B කොටස 1 18 ප්‍රථමක සාධක ලියන්නලු 18 ප්‍රථමක සාධක වෙන්නේ 2යි 3යි විතරයි. ලකුණු 1යි. 18 ප්‍රථමක සාධක 2යි 3යි විතරයි එන්නේ. ඊළඟට 18 ප්‍රථමක සාධක ගුණිතයක් වශයෙන් දක්වනකොට 2කින් බෙදුවොත් 9යි. දෙවරක් තුන්වරක් 3යි. 3ෙන් බෙදුවොත් 3යි. ආයි 3ෙන් බෙදුවොත් 1යි. එහෙනම් උත්තරේ 18 කියන එක සමාන වෙනවා දෙවරක් තුන්වරක් 3ට. සියලු සාධක ලියන්න කියනවා. අපිට සාධක ලියත හැකි 18 බෙදෙන සංඛ්‍යා ටික අරගෙන ඔන්න මම ලබා ගන්න ආකාරය පෙන්නන්නම්. 18 කියන්නේ එක් වරක් 18 1 2 දෙවරක් නම් 9 තුන්වරක් නම් 6 ඔච්චරයි. 1 2 3 6 9 18 ඔක්කොම හරි නම් 1 විතරක් 2 එකක් දෙන්න. 3 6 9 18. ඔව්. මේ ඔක්කොම හරියනවා ලකුණු හම්බෙන්නේ. එකක් දෙකක් ලියලා එහෙම බෑ. හරි. මේ වෙද්දි සංඛ්‍යාවක සාධක ලියනවා කියන එක සිම්පල් දෙයක් ඕගලන්ට හොඳේ. හරි. ඊළඟට පිටකොටුව බස් නැවතුමේ සිට මිනිත්තු 20කට වරක් අනුරාධපුරයට බසයක්ද මිනිත්තු 15කට වරක් ගාල්ලට බසයක්ද මිනිත්තු 12කට වරක් නුවරට බසයක්ද පිටත් වේ. උදෑසන 6ට බස් 3ක් ඉහත නගර බලා පිටත් වුණේ නම් නැවත එකම වර බස් 3ක් එකම නගර බලා පිටත් වන්නේ يعني මේ එකම වර දාපතු ගුණාකාරය ඔව් හොයන්න. නගර බලා පිටත් වන්නේ කවර වේලාවටද? එතකොට 20 15 15 උදාපතු 12 කියන ගුණාකාරය සංඛ්‍යාවල කූපෝගු හොයන්න ඕනේ. මම මුලින් මේක දෙකෙන් බෙදන්නම්. හොයන්න 6ට එකතු කරනවා. ඔව් 10යි 15යි 6යි. ආයි දෙකෙන් බෙදන්න. 5යි 15යි 3යි. ආයි 3ෙන් බෙදන්න. 5යි 1යි. ආයි 5ෙන් බෙදන්න. 1යි. එහෙනම් උත්තරේ එන්නේ කූපෝගු ගත්තොත් එන්නේ මේ වෙලාව. දෙවරක් තුන්වරක් 5. ඒ කියන්නේ වෙලාව වෙන්නේ 60යි. මිනිත්තු 60යි. උදෑසන එහෙනම් ඊළඟට ආයිත් එකම වර යන්නේ උදෑසන 7ට. ඔව් පෙරවරු නැත්නම් උදෑසන 7ට. 6ට ගියා මම තව පැයක් යනවා 7යි. හරි. තව පැයකින් තමයි යන්නේ පෙරවරු 7ට. ලකුණු 2යි. මොකද පුතේ යා කිව්වේ? 11 ලකුණු දාගන්න. මොකද්ද?
මම කේවස ඇහෙනවද? ඇහෙනවා. හරි. පෙරවරු 7 ආවනම් හරි නැත්නම් උදෑසන 7 දාලා තිබ්බනම් හරි ඒකට ලකුණු 2යි 11න් දාගන්න Tamanට කීයක් ලැබුණද කියලා. ඒකේ දැන් උත්තරේ වැරදිලා අවම වශයෙන් කුඩා පුදුනාකාරය පැයක් කියලා හොයලා තිබ්බනම් ඒකටත් ලකුණක් දෙනවා. හොඳයි දරුවනේ. ඒක හරි ලේසි ගානක්. හරි. ඊළඟට 4 වෙනි ගාන. කෝණයක් පවතින ස්වභාවය අනුව කාණ්ඩ දෙකකට වර්ග කෙරේ. එම කාණ්ඩ දෙක තමයි මොකද්ද? ඔව්. අන්න. කෝණ ප්‍රතික කෝණ. ස්ථිතික කෝණයි ගතික කෝණයි. ගතික කෝණයි. සර් තුන්වෙනි ගානේ B ගානේ තුන්වෙනි එකට ලකුණු B ගාන ලකුණයි පුතේ එකයි. හරි. හරි. ඊළඟට මෙම කෝණයේ බාහු දෙක හා ශීර්ෂය නම් කරන්න. මේකේ බාහු වෙන්නේ පුතා PA සහ BC. ඔව් AB සහ BC. AB සහ BC. ශීර්ෂය වෙන්නේ ශීර්ෂය B. 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 දැන් මෙතන ස්ථිතික කෝණයි ගතික කෝණයි ලිව්වට දෙකයි. මෙතන බාහු වලට එකයි ශීර්ෂ වලට එකයි. හරි. ඊළඟට දරුවනේ කියනවා XY Z 70 කෝණමානය භාවිතයෙන් අඳින්න කියලා. දැන් පුතේ කෝණමානය භාවිතයෙන් අපිට කියන්නේ අංශක XY Z කෝණ අංශක 70 කෝණය කෝණමානය භාවිතයෙන් ඇඳ පෙන්වන්න. XY Z කෝණය. මම පළමුවෙන්ම රේඛාවක් ඇඳ ගන්නම් මේ විදිහට. ඊට පස්සේ ඒකේ මම තැන් දෙකක් ලකුණු කරන්නම් XY කියලා. XY Z කෝණය තමයි අංශක 70ක් වෙන්නේ. මම මෙතන මම y කියලා ලියපුවා මාක් කරගන්නම්. මේ කෝණමානයේ පාදක රේඛාව තියාගන්නම්. ඊට පස්සේ මට ඕනේ අංශක 70 රේඛාව මම කරන්නේ මෙතනදී අඳිනවා. අංශක 70ක් වෙන්නේ පුතා කොතනද? ඔය තියෙන්නේ. ඔතනට 70යි. එතකොට මං y ඉඳන් අංශක 70 ලකුණු කරනවා. අඩිරූල තියලා මම මේක මෙන්න මේ ආකාරයෙන් යා කරනවා. එතකොට මේක xy z මෙහෙන් එයි. මේක අංශක 70. මේ කෝණයම අනිත් පැත්තට වුණත් අඳින්න පුළුවන්. y z yx කියලා අඳින්නත් පුළුවන් මේක ඕනනම් අපිට. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. හරි. ඔන්න මම අනිත් පැත්තට ඇදලා පෙන්නනම් මේ විදිහට. ඒක ලකුණු කීයද? ලකුණු දෙකයි. චුට්ටක් ඉන්නකො මම අනිත් ක්‍රමෙන් දෙනවා වෙනවා මේ විදිහට. අනිත් ක්‍රමේ තමයි. ඒතකොට නම වෙනස් ආකාරයෙන් ලියා ගන්න වෙන්නේ. මෙතන මම ලියා ගන්නවා පුතේ y x කියලා ලියා ගන්න. ලියාගෙන කෝණමානයේ පාදක රේඛාව මෙතනින් ගිහලා මාක් කරනවා. අංශක 70. මෙතනින් ඉවරයි. හරි. අංශක 70න් ඉවරයි. ඊට පස්සේ ඒක මාක් කරනවා. රූපයේ ලකුණු කර ඇති තොරතුරු අනුව පහත් දැක්වෙන එක් එක් කෝණය කුමන වර්ගයේදැයි ලියන්න ඕන. MAN කෝණය. MAN කෝණය ඍජු කෝණයක්. ඍජු කෝණයක්. ලකුණු 1යි. LR LQR කෝණය
LQR ද LRQ නේ LRQ සුළු කෝණය ලකුණු BCP කෝණය ආවර්ත කෝණයක්. BCP පරාවර්තක පේනවනේ මෙයා මේ ABC කෝණය සරල කෝණයක්. ABC කෝණය සරල කෝණය. ABC කෝණයක් ඔව් කියලා තින්නේ කෝණය කුමන වර්ගයේ කෝණයක්දයි බලන්න කියලා නේද? ඔව් ත්‍රිකෝණී ත්‍රිකෝණය නෙවෙයි කෝණයනේ අහන්නේ හරි අරකේ පුතේ කෝණමානයෙන් කෝණේ ඇඳලා ලකුණු තුනක්ම දෙන්නේ ඒක හරි ලකුණු හරි ලකුණු 11න් දාගන්න කීයද කියලා ලකුණු 11න් දාගන්න ලබාගත් ගාන කීයද කියලා හරිද දරුවනේ හරි සර්. හරි සර්. පස්වෙනි ගාන ඔබ උගත් භාග වර්ග අනුව ඉහතින් දැක්වෙන භාග තෝරා ලියන්න වර්ග තුනක් අපි ඉගෙන ගත්තා. එකක් තුල්්‍ය ඒකක භාග භාග. විෂම භාග මිශ්‍ර ඒකක භාග එකක්. අනිත් එක තුල්්‍ය නියම භාග. භාග නියම භාග. විෂම භාග ඕ නැත්තම් තත්ත්‍ය භාග. ඊළඟට විෂම භාග විෂම භාග. ඊළඟ මිශ්‍ර සංඛ්‍යා. මෙතන ඒකක භාග වශයෙන් ගත හැකි දෙකෙන් එක. නියම භාග වශයෙන් ගත හැකි 10න් 7යි 10න් 5ත් ලියත හැකි. 10න් 5යි විෂම භාග වශයෙන් ගත හැකි 5න් 8 කියන එක. 5න් 8 ඔව් මිශ්‍ර සංඛ්‍යා වශයෙන් ගත හැකි දෙකෙන් දෙකේ එක. දෙකයි දෙන්නේ එක. සර් කියන්නේ. සර් තුල්්‍ය භාගයට 1යි 10න් 5යි දාන්න බැරිද? ඔව් සමාන කරලා ඉවත් කරන්නේ. ඒකත් හරි. හරි. මේ වගේ සුසු ආකාරයෙන් වෙන් කළා නම් හරි. මේකට පුතේ ලකුණු දෙකයි වෙන් කළාට. එම භාග අතුරින් 10න් 7 2න් 1 5න් 8 යන භාග ආරෝහණ පිළිවෙලට. එතකොට පුතේ ආරෝහණ පිළිවෙලට ලිව්වහම මුලින්ම ලියන්නේ කුඩාම එක්කෙනා. දෙකෙන් එක. ඔව් මෙතන තියෙන කුඩාම එක්කෙනා මං හොයාගන්න. මේ දෙන්නෙන් තමයි කුඩා එක්කෙනා හොයාගන්න ඕන. ඔව්. එක්කෙනෙක් 10න් 7 අනිත් එකන 10න් 5. එහෙනම් මෙයා තමයි කුඩාම එක්කෙනා. කුඩාම එක්කෙනා එන්නේ 10න් 5. නැත්තම් දෙකෙන් එක. අනුපිළිවෙල එන්න ඕනේ දෙකෙන් එක 10න් 7 10න් 7 5න් 8. 5න් 8 ඔන්න ආරෝහණ පිළිවෙල ලකුණු තුනයි. ඊළඟට පුතේ දෙකෙන් එකයි තුනෙන් එකයි අඩු කරනවා. උත්තරේ 6න් 1 එකයි පොදු හරය ගත්තහම මෙතන 6න් 3යි 6න් 2යි. උත්තරේ 6න් 1යි. ඔබ හරි. ලකුණු හම්බ වෙනවා දෙකක්. මේකේ පොදු හරයක් ගමු. කීයද යන පොදු හරය? පොදු හරය ගන්න කීයද දරු? 12 12 ගන්න ඕනේ. හරි. එහෙනම් 3න් 2 හදා ගන්න sorry. 2න් 3 නෙති. 4න් ගුණ කරනවා. ඔව් 2න් 3 ගුණ කරනවා 4න් 4. මේ 6න් නේ. 6න් 6. ඊළඟට 4න් 5 ගුණ කරනවා 3න් 3. 3න් 4 ගුණ කරනවා 4න් 4.
පළවෙනි එකේ ඉන්නේ 12න් 18යි. දෙවෙනි එකේ ඉන්නේ 12න් 15යි. 15 12න් 16යි. ඔක්කොම එකතු වෙනවා 12න් 15යි 23යි. 49යි. මෙතන 33යි 16යි 49යි. සරල කළොත් 4යි 12න් එකක් දෙන්නේ. මම ලිව්වේ 4යි 12න් එක කියලා. හරි ලකුණු දෙකයි. 4යි 12න් එහෙම ලිව්වනම් තමයි හරි. ඊළඟට තුන්වෙනි ගාන දෙකෙන් එකක් අඩු කරන්න කියන්නේ. විෂම සංඛ්‍යාවක් විදිහට උත්තරේ තියන්න බැරිද? බෑ. එහෙම තිබ්බොත් එකක් ලකුණු දෙන්නේ. සරලම එකක් අඩු කරනවා 1යි 5න් 3ෙන් 5න් එකක් අඩු කරනවා 2යි. ඔව් උත්තරේ එන්නේ 1යි 5න් 2යි. 1යි 5න් 2යි. ලකුණු දෙකයි. 11න් දාගන්න කීයද කියලා. එච්චරයි. සර් කියන්න. දෙවෙනි ප්‍රශ්නය සර් අපිට උත්තරේ විදිහට 12යි 12න් 49යි කියලා ලියන්න බැයිද? ලියන්න පුළුවන් ඒක ලකුණු එකයි මේ- හම්බ වෙන්නේ. ලියන්න පුළුවන් ලියන්න බැරි කමක් නැහැ. ලකුණු එකයි. හරි. 6 වෙනි ගාන රිබන් පටියකින් සෙන්ටිමීටර් 9ක ප්‍රමාණයක් ඉවත් කළ විට ඉතිරි කොටසේ දිග සෙන්ටිමීටර් 11ක් වේ. ඉහත ප්‍රකාශය සඳහා සරල සමීකරණයක් ගොඩනගන්නලු. උත්තරේ එන්නේ x ඍණ 9 සමානයි 11. x අඩු කිරීම 9 සමානයි 11යි. සෙන්ටිමීටර ඔව්. ලකුණු දෙකයි. එය විසඳීමෙන් x දිග සොයන්න කියනවා. එතකොට උත්තරේ එන්නේ 20. x 20 සමානයි සෙන්ටිමීටර. 20යි. මෙතන එන්නේ x අඩු කිරීම 9 සමානයි 11යි. x අඩු කිරීම 9 එකතු කිරීම 9 11 එකතු කිරීම 9 x සමානයි 20යි. ඒකට සෙන්ටිමීටර ඕන්ද? ඔව් කමක් නෑ දාන්න. ඒකට cm දාන්න. ඒකකේ ලොකුවට හිතන්න එපා ඒක දාන්න උත්තර. හරි. ඊළඟට කමන්නේ නැහැ. හැබැයි මේකේ අහන්නේ ඔව් මෙතන අහන්නේ එය විසඳීමෙන් රිබන් පටියේ දිග සොයන්න. හරිනේ. දිග තමයි x වලගේ. හරි. ඊළඟට දරුවෝ තුන්වෙනි ගාන 3p ධන 2 සමානයි 14 3p ධන 2 ඍණ 2 14 ඍණ 2 p සමානයි 4. 3p කියන්නේ 12යි. ඔව් 3p සහ 12 දෙකම තුනෙන් බෙදෙනවා. p p කියන්නේ 4යි. සමානයි 4යි. ඒකටත් ලකුණු දෙකයි. ඊළඟට දී ඇයි ත්‍රිකෝණයේ පරිමිතිය p නම් p සඳහා සූත්‍රයක් ගොඩනගන්න p සමානයි p ධන p සමානයි y ධන y ධන x. සමානයි 2යි y ධන x ඔව් p x ධන 2යි සමානයි y 2යි මේ මං ලියුව විදිහ අනිත් පැත්තම කවන්නේ හොඳේ 2යි y ධන x උත් හරි හොඳේ හරි ලකුණු 2යි ඊට පස්සේ x සමානයි 5යි y සමානයි 8යිලු p හි යගය උත්තරේ එන්නේ 5 ධන 21යි. එකතු ගානයි සෙන්ටිමීටර 21යි. ඔව් 5 ධන 16යි. ඔව් ඒකට ලකුණු 3යි 11න් දාගන්න තමන් කීයක් ලබා ගත්තාද කියලා සර් ඔව් ඔය 6 වෙනි ප්‍රශ්නේ A කියන කොටසේ දෙවෙනි එකේ ඒ විසඳීමෙන් රිබන් පටියේ දිග x හොයන්න කියලා කිව්වහම අපි සෙන්ටිමීටර දෙන්න නැතුවද? සාමාන්‍යයෙන් දැන් දිගක්නේ හොයන්න කියන්නේ. රිබන් පටියේ දිගනේ හොයන්න කියන්නේ. එය විසඳීමෙන් x හොයන්න කිව්වනම් 20 විතරක් දැම්මත් උත්තරේට හරි. මෙතන දිග හොයන්න කිව්වහම දිග දාලා තියෙන සෙන්ටිමීටර වලින්නේ. ඒතර සෙන්ටිමීටර වල උත්තරේ තියෙන්නේ කොහේ වැදගත් වෙනවා.
හරිද? ඒකේ බැරිලාකත් මෙහෙම ඇහුවනම් රිබන් පටියේ දිග සෙන්ටිමීටර වලින් සොයන්න කියලා. එහෙනම් ඒකගේ නොදැම්ම ප්‍රශ්නයක් නෑ. තේරුණාද? සෙන්ටිමීටර වලින් හොයන්න කියලා කිව්වනම් කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඒකගේ ලියන්න ඕනේ නෑ. සෙන්ටිමීටර වලින්ම කිව්වහම සෙන්ටිමීටර ලියලා තියෙනවනේ කලින්. හරි. 7 වෙනි ගාන. ඒ කොටස. මෙම ගණකයේ පරිමාව සොයන්න උත්තරය දෙවරක් 2 8යි ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටර 8යි. අටයි. ලකුණු 1යි. දිග පළල උස දෙගුණ කළ විට ලැබෙන ගණකයේ දල සටහනක් ඇඳ මිනුම් ලකුණු කරන්නලු. මේ 4 වගේ වරක් 4 දෙගුණයක් වරක් එන්නේ 4. පෙරවරක් 4 සමානයි 64. මේ වගේ රූපයක් ඇඳලා තියෙන්න ඕනේ. ඇන්දස රූපයක් අඳින්න කියලානේ කියන්නේ. ඒකේ මිනුම් ලකුණු කරලා තියෙන්න ඕනේ. ගණකයක් කියන්නේ පාද සමානයි. උත්තරේ 4 සෙන්ටිමීටර. 4 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර. ලකුණු කරලා තිබ්බට ලකුණු 2යි. එම ගණකයේ පරිමාව ගත්තොත් 4 වරක් 4 වරක් 4 64යි සෙන්ටිමීටර් වාග ඔව්. සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර 64යි ලකුණු 1යි. පැත්තක දිග දෙගුණයක් කළ විට ලැබෙන පරිමාව සහ ගණකයේ මුල් පරිමාව අතර සම්බන්ධතාව තමයි මොකද්ද? 8 බලය සමානයි 64. ඔව්. 8 දෙවෙනි බලය සමානයි 64. පළවෙනි ගණකයේ වර්ගයක් තමයි ඇවිත් තියෙන්නේ. සියලු දිගවල් දෙගුණයක් කළ විට ලැබෙන පරිමාව මුළුමනින් 8 ගුණයකි. හැම විටම මට දෙන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. 3 වරක් 3 වරක් පළමු ගණකයේ වර්ගය දැන් දෙගුණයක් කළාම පුතේ 8 ගුණයක් තමයි වෙන්න ඕනේ. අර 8 ගුණයක් කිය උත්තරේ හරි. වර්ගය කියලා ලියන්න පුළුවන්ද? ඔව් ඒ කියන්නේ 8 ගුණයක්නේ. පළමු ගණකය වගේ 8 ගුණයක් තමයි එන්නේ. දැන් ඇත්තට මෙයා අපි හිතමු මෙහෙම 3යි 3යි 3 තිබ්බොත් එහෙම 27යි නෙන්නේ. ඊළඟ අපි ගත්තොත් දෙගුණයක් කළා 6යි 6යි 6 ගත්තොත් එහෙම 216ක් එන්නේ. ඒ කියන්නේ 8 ගුණයක්. හැමතිස්සෙම 8 ගුණයක් තමයි වෙන්නේ. අර පුතාගේ උත්තරේ හරි හොඳේ. මෙහෙමත් හරි. කියන්නේ නැත්තම් මුල් පරිමාව ගුණ කිරීම 8 තමයි කවුද? දෙගුණයක් කළ පරිමාව. පැහැදිලිද දන්නේ? දෙගුණයක් කළාම මුල් පරිමාව වගේ 8 ගුණයක් වෙනවා. හරි. ඊළඟට පළමු වර්ගයේ පළමු ගණකයේ වර්ගය කියලා ලිව්වහම එනවනේ. ඔව් ඒත් හරි. හරි. ඊළඟට ඒකට ලකුණු 2යි හොඳේ සම්බන්ධ ලිව්වට. ලකුණු 2යි. හරි සර්. ඊළඟට 945 7න් ගුණ කරන්න තියෙනවා. 35න් 5යි 3ක් ඉතුරුයි 28යි 4ක් 4 3යි 21යි 6615 මිලිලීටර්. 9 වරක් 7 63යි 63යි 3යි 66යි. උත්තරේ 6615යි 6615. මිලිලීටර. ඒක ඔහොම නෙමෙයි අහන්නේ ලීටර හා මිලිලීටර වලින් 6යි ලීටර 615යි මිලිලීටර.
ලීටර වලින් 6.5යි ලීටර. ඔව්. ඊට පස්සේ ලීටර වලින් විතරක් අහනවනේ. එතකොට උත්තරේ එන්නේ 6.6.1.5යි. බොහොම හොඳයි. ලීටර වලින් විතරක් අහද්දි උත්තරේ එන්නේ 6.615 ලීටර. ඒකේ ලකුණ පුතා 3ක් දෙන්න. එකක් තමයි මේකේ උත්තරේ ලීටර හා මිලිලීටර වලින් ගුණ කළාට 1යි. ලීටර හා මිලිලීටර වලින් ලිව්වට 1යි, ලීටර වලින් ලිව්වට 1යි. 3යි. ඊළඟ ගාන මෙන්න මේකේ අගය ලීටර සහ මිලිලීටර වලින්. දැන් මෙතන තියෙන්නේ පුතා ලීටර 13යි මිලිලීටර 50නේ. අපි මේක සම්පූර්ණ තනි එකකින් ගත්තොත් 13050යි මිලිලීටර වලින් ගත්තොත්. ඒක 3 13,050 බෙදෙනවා 3ෙන්. 3 වරක් 3යි. sorry 3 වරක් 4යි. 4,350යි. ලීටර 6 මිලිලීටර 350යි. බලමු 12යි ඉතිරි 1යි පුතා 10ට 3යි 9යි ඉතිරි 1යි 15ට 15ට 3 වරක් 5යිනේ 3 වරක් 5 15යි ඉතුරු නෑ බිංදුවයි බිංදුවට බිංදුවයි උත්තරේ එන්නේ 4350යි මිලිලීටර හරිනේ මේක ලීටර හා ඔව්. මිලිලීටර නම් 4යි ලීටර 4යි මිලිලීටර 350යි.